අයිබෝවන් දුවල පුතාලට මම භාග ආශ්‍රිත ගැටලු විසඳීම පිළිබඳව කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. 9 වසරේ ඉඳ 10 වසර 11 වසර සෑම අර්ධ වාර්ෂික වාර්ෂික විභාගවලදී මේ භාග ආශ්‍රිත ගැටලු ඕගලන්ට ප්‍රශ්න පත්‍රයේට ආවම ඒවා පහසුවෙන් විසඳීමට අද ඉඳන් මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් පුළුවන් වෙයි. විශේෂයෙන්ම 11 වසර O level විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ලකුණු 10ක ප්‍රමාණය මේ භාග ආශ්‍රිත වීඩියෝ පරිහරණය කිරීමෙන් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ප්‍රශ්න 25 ප්‍රශ්න දෙකක් අනිවාර්යෙන්ම භාග ආශ්‍රිතව ලැබෙනවා. ඒ අනුව මුළු ලකුණු 12ක් සාමාන්‍ය පෙළ විභාගයට ලබා ගන්න පුළුවන්. ඊටත් අමතරව විවිධ ඒකක වලට මේ දැනුම අවශ්‍ය වෙනවා. එහෙනම් අපි භාග ආශ්‍රිත ගැටලු සෑදීමට මෙතන සිට අපි සූදානම් වෙමු. එතකොට මේ භාග ආශ්‍රිත ගැටලු සෑදීමට පෙර ඔබ දැනගත යුතු කරුණු ටිකක් තියෙනවා. එතකොට අපිට භාග සුළු කිරීම කියන මාතෘකාව තමයි මේ පාඩමට ඔබට නම් කරන්න පුළුවන්. භාග සුළු කිරීම. මේ භාගයක් කියන එක ඔයා හොඳටම දන්න දෙයක්. භාගයක් කියන එක ඔයා හොඳටම දන්නවා. භාග කියලා කියන එකේ භාග සංඛ්‍යා කියලා ඔයා දන්නවා. භාග සංඛ්‍යා. මූලික වශයෙන් භාග සංඛ්‍යා ඔයාට වෙන් කරලා දක්වන්න පුළුවන්. මෙන්න මේ ලවය සහ හරය තියෙන සංඛ්‍යා. ඒත් අපි මෙන්න මේ භාගය අපිට මේක මෙන්න මෙවැනි භාගات ඔයාට හම්බ වෙනවා. ඔයාට මෙන්න මෙවැනි භාගات හම්බ වෙනවා. ඔයාට මෙවැනි භාගات හම්බ වෙනවා. මේ භාග වලින් මෙන්න මේ භාගයට අපි කියනවා තත්ත්‍ය භාග නැත්නම් නියම භාග. ඒ කියන්නේ නියම භාග. අපි මේකට කියනවා මේ භාගයට අපි කියනවා විෂම භාග. අපි මේ භාගයට කියනවා ඒකක භාග. මේ භාගයට අපි කියනවා මිශ්‍ර සංඛ්‍යාවක් කියලා. නැත්නම් මිශ්‍ර භාග කියලා කියනවා. ඒතර මේ භාග කියන එක අපි අරගත්තම මූලික වශයෙන් මෙයා හැඳින්වෙන්නේ නියම භාග. ලවය කුඩයි හරයට වඩා. මෙයා හැඳින්වෙන්නේ විෂම භාග. මෙයා හැඳින්වෙන්නේ ඒකක භාග. මෙයා හැඳින්වෙන්නේ මිශ්‍ර භාග. මෙන්න මේ භාග වලින් අපි මේ භාග සංඛ්‍යා සම්බන්ධ කරලා තමයි අපි මේ ගැටලු විසඳන්නේ. ඒව සම්බන්ධ කරන ගණිත කර්ම කීපයක් තියෙනවා. එකතු කිරීමේ ගණිත කර්ම, අඩු කිරීමේ ගණිත කර්ම, ගුණ කිරීමේ ගණිත කර්ම, බෙදීමේ කියන ගණිත කර්ම කීපයක් තියෙනවා. එතකොට මෙන්න මේ භාග සංඛ්‍යාවලදී විශේෂිත කරුණක් දැනගන්න ඕන. ඒ තමයි මේ භාග සංඛ්‍යා. ක්‍රමී නියම භාග සංඛ්‍යා, විෂම භාග සංඛ්‍යා, ඒකක භාග සංඛ්‍යා, මිශ්‍ර භාග. මුලින් දැනගන්න ඕන කාරණාවක් තියෙන ඔයාට මේ 13 බෙදීම 5 කියන එක විෂම භාග කරන විදිය. විෂම භාග කරන විදිය. උදාලක් තියෙන මෙච්චරයි 13 5න් බෙදන්න. 5 වරක් 2 10යි ඉරි 3යි. එතකොට උත්තරේ 5 පහේවත් 2යි ඉතිරි 3යි.
ඔන්න විෂම භාගයක් වෙනවා. ඊළඟට පුතේ ඔයාලට දැනගන්න ඕමනයි 4යි 3න් 2 4යි 7න් 3 එහෙමයි වර්ණ ගන්න. මේක 5න් 4 5න් 13 8න් 1 4යි 7න් 3 මේක අපිට කරන්න කියනවා විෂම භාග. දැන් මෙතන මෙයාව මිශ්‍ර භාග කරන්න ගත්තේ බෙදලා නම් ඒකේ විරුද්ධ දේ කරන්න. ඒතර මෙතන එනවා 7න් 7 වැඩි 4 ඒතර විරුද්ධ දේ ගුණ කිව්වා. ධන 3. ඒතර උත්තරේ 4ක් 4 14යි 14යි 3යි 17යි. 17 බෙදීම 7. ඔන්න ඔය විදිය තමයි අපි මේක විෂම භාගයක් කරන්නේ. මෙයත් එක්ක මෙයා ගුණ කරලා මෙයා එකතු කරනවා. මෙතන කරේ මොනවාද? 13ට 5ව කීයක්ද බැලුවොත් මදි ටික ලපේ වශයෙන් දැම්මා. ටික සරලව ගන්න පුළුවන්. මේ තමයි භාග සංඛ්‍යාවල විශේෂිතම අවස්ථා ටික. ඒතර දැන් දන්නවා භාග සංඛ්‍යාවල මේ තමයි නියම භාග, මේ තමයි විෂම භාග, මේ තමයි ඒකක භාග, මේ තමයි මිශ්‍ර භාග. මෙන්න මේ භාග සංඛ්‍යා වලින් මොකක්ද අපි මේ ගණිත කර්ම කියන්නේ ගණිත කාරක මේව සම්බන්ධ කරලා තමයි අපි ගැටලු හදන්නේ. මේව සම්බන්ධ කරලා ගැටලු හදනකොට මූලික වශයෙන් අපිට තියෙනවා දැනගන්න දෙයක්. මොකද දැනගන්න තියෙන දේ? මේ ගැටලු වල ඔයාට මෙන්න මේ කාරණාව ඉතාම වැදගත් වෙනවා. මෙන්න මේ කාරණාව දැන් ඔයාලට කියලා දෙන මෙන්න මේ කාරණාව. මම මේ කියලා දෙන ඔයාලට මේ කියලා දෙන මෙන්න මේ කාරණාව. බලන්න චුට්ටක්. මේ ගැටලු හදනකොට මෙන්න මෙයාව ඔයා දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ ගණන් හදනකොට මෙන්න මේ ගණිත කාරක ඒ කියන්නේ ගණිත කර්මවලදී මේ වරහන කියන එක ගැටලුවේ මුලින්ම තියෙන වරහන නම් වරහන කරන්න ඕන. ඊළඟට ගැටලුවේ නයනු කියන එක තියෙනවා නම් නයනු කරන්න. වමේ සිට දකුණට වම කියන්නේ මේ පැත්ත දකුණ මේ පැත්ත. වමේ සිට දකුණට මෙන්න මේ කාරණා දෙක කරන්න. ඒ කියන්නේ මොකද්ද කාරණාව? වමේ සිට දකුණට ගුණ කිරීම බෙදීම මුලින්ම ගුණ කිරීම තිබ්බොත් ගුණ කිරීම කරන බෙදීම තිබ්බොත් බෙදීම කරන. මෙතන මුලින්ම වමේ සිට දකුණට මුලින්ම තියෙන ධන නම් ධන කරන ඍණ නම් ඍණ කරන. මෙතෙන්දී බෙදීම නම් බෙදීම කරන. මම දැන් චුට්ටක් ඒ ගැන බලන්න මම හොයලා බලමු. දැන් පුතේ මෙහෙම ගානක් තියෙනවා. ඔයාලට තියෙනවා 4න් 3 බෙදීම 2න් 1 ධන 3න් 1. එයා පළමු සුළු කරන්න ඕන මෙන්න මෙයාව. කියන්නේ මුලින්ම බෙදීම කරලා ඉන්නවා. ඒ කියන්නේ ඕක මෙහෙම වුණොත් 4න් 3 බෙදීම 2න් 1 ගුණ කිරීම 3න් 1. ඒත් ඔයා මුලින්ම කරන්න ඕන මේ දෙන්න සුළු කරන එක. මොකද ගුණ කිරීමයි බෙදීමයි තියෙනවා නම් මුලින්ම ගුණ කිරීමක් තියෙන බෙදීමක් තියෙන වමේ සිට දකුණට තියෙන විදියට. වමේට මුලින්ම වමේ තියෙන්නේ බෙදීම නිසා බෙදීම කරා. මේක මෙහෙම එනවා. මේ විදියට 3 4න් 3 ගුණ කිරීම 2න් 1 බෙදීම 3න් 1. මෙන්න වම මෙන්න දකුණ. වමට මුලින් තියෙන්නේ ගුණ කිරීමනේ මුලින්ම කරන්නේ ගුණ කිරීම. මුලින්ම ගුණ කිරීම. ඕක මෙහෙම එනවා පුතේ. ඔය ගාන මෙහෙම එනවා. 4න් 3
බෙදීම දෙකෙන් එක න පදේ එනවා. එතකොට මුලින් කරන්නේ මෙතන මේ ගුණ කිරීමයි බෙදීමටයි පෙර තියෙන්නේ නෑනේ. මේ දෙක තමයි මුලින් කරන්නේ. මුලින් කරන්නේ ඔන්න කාරණා. එතකොට පුතේ අපි තව එකක් බලමු. පහ. ඔයාට කියනවා මේකේ කරන්න කියලා 4න් 3 හරි බෙදීම දෙකෙන් එක ධන 3න් එක. එතකොට මුලින්ම කරන්නේ වරහන්. මේ වරහන කරන්නේ. දැන් බලන්න ඔයා කොහොමද කරන්නේ කියලා. මේ ගැටලු වල මෙන්න මේ ගැටලුවේ තියෙන අනුපිළිවෙලේ මුලින්ම කරන්නේ වරහන්. නෑ. ಗುಣ කිරීම බෙදීම වමේ සිට දකුණට තියෙන විදිහට. මුලින්ම තියෙන බෙදීම නම් බෙදීම. මුලට තියෙන්නේ ಗುಣ කිරීම නම් ಗುಣ කිරීම. මේ එකතු කිරීම අඩු කිරීමෙත් එහෙම. දැන් අපි මේ සියල්ල මේකට සම්බන්ධ කරලා අපි ගානක් හදමු. සියල්ලම සම්බන්ධ කරලා මොන වගේ එකක්ද අපිට හදන්න පුළුවන්. මේ වගේ. මේ ඔක්කොම ටිකට තියෙනවා. හරි. දැන් අපි හිතමු පුතේ දෙකෙන් එක ධන 4න් 3 න 5න් 2 බෙදීම හරි වරහන් හරි 5න් 3 ඍණ 2න් 1. ତර මේකේ මම කරන පිළිවෙල මම පුතාට දාලා දුන්නා. මුලින්ම කරන්න ඕනේ මෙයා. ඊළඟට කරන්න ඕනේ පුතේ මෙයා. දැන් මෙතන බෙදීම තියෙනවනේ. මේක සුළු කරලා ධනයි බෙදීමයි ඉතුරු වෙනවනේ. මෙයා කරා. ධනයි බෙදීමයි ඉතුරු වෙනවනේ. ධනයි බෙදීමයි ඉතුරු වුණාම ධනයි බෙදීමයි පුතේ ඉතුරු වුණාම අපිට කරන්නද එතකොට මේකේ දැන් මෙයා සුළු වෙලා මෙයාත් සුළු වෙලා දැන් බෙදීම ඉති තියෙනවා. ඒතර ඒ දෙන්න තමයි කරන්නේ. ඊට පස්සේ තමයි භාගය එකතු කරන්නේ. එහෙනම් මතක තබා ගන්න කාරණේ මොකද්ද? වරහන් මුලින්ම තියෙන්නේ වරහන් මුලින් කරා. ඊළඟට න තියෙනව න කරා. ඊළඟට මේ දෙක අරගත්තම බෙදීම තියෙනවා. අපි හිතමු මෙතන බෙදීම නැතුව ගුණ කිරීම තිබුණා කියලා. ඊට පස්සේ මෙතන තියෙන ගුණ කිරීම අපි හිතමු ඊට පස්සේ මෙයා සුළු කරලා ඉවර වෙලා මෙයා සුළු කරා බෙදීම තිබ්බා. මෙයා සුළු කරා එහෙම තිබ්බා. ඊළඟට මේ දෙන්න සුළු කරන්නේ. ඒ වැඩි කිරීමයි බෙදීමේදී වමේ තියෙන ගුණ කිරීම. එන ගුණ කිරීම කරලා. හරි? එහෙමනම් අපි දැන් බලමු පොඩ්ඩක් මේ ඔය දීපු ගණන් ටිකම සුළු කරන්න පුළුවන්ද කියලා බලමු. හරි. අපි දැන් බලමු දැන් මේක ඔයාලට මතකනේ. වරහන් න ගුණ කිරීම බෙදීම එකතු කිරීම අඩු කිරීම. හරි? අපි බලමු ඒක කොහොමද අපි මේ ඔය ගණන් ටිකම සුළු කරන විදියක් අපි හොයමු. මම ප්‍රථමයෙන්ම ගන්නම්. දැන් බලන්න මම ප්‍රථමයෙන්ම ගන්නම්. මේක මම දෙමු පළවෙනි ගාන. පළවෙනි ගාන ගත්තොත් පුතේ 4න් 3 බෙදීම දෙකෙන් එක ධන 3න් එක. එතකොට මෙයා සුළු වෙනකොට 4න් 3 එනවා. මේ ಗುಣ වෙනකොට මේ හරයලවේ මාරු කරලා ගන්න. බෙදන එක ಗುಣ කිරීම කරනවා. දෙක බෙදීම එක ධන 3න් එක. සමානයි. මේ දෙන්න සුළු කරන්න පුළුවන්. දෙකේව එකයි දෙකේව දෙකයි. එතකොට 3 වරක් 1 3යි 2යි. ධන 3න් එක. අන්න ඔය විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන කරන්නේ භාග සංඛ්‍යාවල හොඳට මතක තියාගන්න. එකතු කිරීමයි අඩු කිරීමයි තිබුණොත් එකතු කිරීමයි අඩු කිරීම තිබුත් කුඩා පොදු ගුණාකාරයෙන් හොයන්න. 2යි 3යි. මුලින්ම 2කින් බෙදෙන දෙවරක් 1යි 3යි. මුලින්ම 3න් බෙදෙන තුන් වරක් 1යි 1යි. එහෙනම් දෙවරක් 3 6යි. එහෙනම් මෙතන එනවා 6ට දෙකේව 3යි තුන් වරක් 3 9යි. තුන් වරක් 2යි දෙවරක් 1 2යි. උත්තරේ 9යි 2යි 11යි 11 බෙදීම 6යි.
මේක මෙහෙම තියන්න බෑ පුතේ උත්තරේ. බලනවා දැන් විෂම මිශ්‍ර භාග වශයෙන් තියෙනවා. 6 වරක් කීයද 11ට 6 වරක් 1යි ඉතිරි 5යි. ඔන්න ඔය විදියට 6 වරක් 1යි ඉතිරි 5යි. ඔන්න ඔය විදියට එන්නේ. ඒත් පළවෙනි එක එනවා 1යි 6න් 5 කියලා එන්නේ. ඒ තමයි පළවෙනි එකට උත්තර. හරි පළවෙනි ගන්න. ඒත් මුලින්ම කරේ බෙදීම. එයි ධනයි බෙදීමයි තියෙනකොට මොන බෙදීමකට තමයි යන්නේ. අපි දැන් යම් පුතේ දෙවෙනි ගන්නට දෙවෙනි ගාන. දෙවෙනි ගාන 4න් 3 බෙදීම 2න් 1 ගුණ කිරීම 3න් 1. එතකොට මේකේ මුලින්ම අපි කරන්නේ පුතේ අපි දීපු දත්තවල අනුව වමේ සිට දකුණට තියෙන මේ බෙදීමයි ගුණ කිරීමයි ගත්තම් බෙදීම. එහෙනම් බෙදීම කරලා ඉන්න. බෙදීම කරනවා කියන්නේ හරය ළමයි මාරු වෙනවා. වැඩි කිරීම 3න් 1. දෙවරක් 2යි 3 බෙදීම 2 එක්ක ගුණ කරනවා 3න් 1. ඊළඟට මේ 3ට මේ 3 කැපෙනවා 1යි 1යි. උත්තරයට එනවා එක් වරක් 1 1යි දෙවරක් 1 2යි. කුඩා පොදු ගුණාකාරය හොයන්නේ. ඇයි හොයන්නේ නැත්තේ? හොයන්නේ මේ ධන ඍණ තිබ්බොත් විතරයි. හරි. එතකොට දෙවෙනි ගානත් හරි. පළවෙනි ගානත් හරි. දෙවෙනි ගානත් හරි. හරි. අපි දැන් බලමු තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේදී 4න් 3 ධන ගුණ කිරීම. 4න් 3 ගුණ කිරීම 2න් 1 බෙදීම 3න් 1. ඊට මේකෙදි ගුණ කිරීමයි බෙදීමයි තියෙනවා. හැබැයි වම් පැත්තේ තියෙන මුලින්ම තියෙන ගුණ කියන මුලින්ම තියෙන දේ මුලින් කරා. මේ ගුණ කරන්නේ කොහොමද? 3 වරක් 1 3යි. නවයේ කැපෙන්නේ නැහැ පුතේ. 4 වරක් 2 8යි. බෙදීම 3න් 1. පුතේ මෙතන එනවා අප උඩයට මාරු වෙනවා. දැන් මෙතන සුළු කරන්න බෑ. ඒ බෙදීම ගුණ කිරීම වෙලා තමයි සුළු වෙන්නේ. එතකොට හරිය ළමයි මාරු වෙනවා. 3 බෙදීම 1. උත්තරේ 9 බෙදීම 8. අපි දන්නවා මේ මිශ්‍ර භාග වශයෙන් තියන්න ඕන විෂම භාග. 9ට 8 ඒවා 1යි ඉතිරි 1යි. ඔය විදිහට තමයි පුතේ සුළු වෙන්නේ. ඒකත් හරි. හතරවෙනි ගාන. හතරවෙනි ගාන. ප්‍රශ්න අංක 4. හතරවෙනි ගානේදී පුතේ 4න් 3 බෙදීම 2න් 1 න 3න් 1. එහෙනම් පුතේ කොහොමද අපි ඒක සුළු කරන්නේ? හරි? දැන් බලන්න. මේකෙදි පුතේ මුලින්ම කරන්න ඕන අපි අර දත්ත සටහනේ න අකුර තමයි මුලින් කරන්නේ. එහෙනම් මෙයා එහෙම පවතිනවා 4න් 3 බෙදීම 2න් 1 න කියන එකේ තේරුම ගුණ කිරීම කියන එකයි. ඒක දෙවරක් 3 6යි. 4න් 3 බෙදීම දෙවරක් 3 6යි 6න් 1යි. දැන් පුතේ මොකද කරන්නේ? උඩයට මාරු වෙනවා. මෙන්න මේ කොටස තමයි මම මුලින් කරේ. 4න් 3 ගුණ වෙනවා 6 බෙදීම 1. මෙතන සුළු වෙනවා 18 බෙදීම 4. දෙවරක් 9යි. දැන් මෙතන දෙවරක් 3යි දෙවරක් 2යි. එතකොට මෙතන එනවා 9 බෙදීම 2. 9 බෙදීම 2. ඒ කියන්නේ පුතේ උත්තරේ 9ට 2ව 4ක් 8යි ඉතිරි 1යි. 2ව 4ක් 8යි ඉතිරි 1යි. ඊට පුතේ දැන් බලන්න මේ ගණන් 4 අපි කිය අනුපිළිවෙල. හොඳට බලන්න පුතේ. අපි කියා මෙතෙන්දි පුතේ මේ මෙතනට මුල් තැන දුන්නා. හරි මෙතෙන්දිත් එහෙමයි. ගුණ කිරීම තිබ්බට අපි මෙයා මුල් තැන දුන්නා. මෙතන ගුණ කිරීමට මුල් තැන දුන්නා. හරි මෙතන න කියන එකට මුල් තැන දුන්නා.
හරි. ඒතර මෙතන එක අවසාන එක් සුළු කරන් යනකොට මේ හැම එකකම ආවේ වැඩි කිරීම බෙදීම කියන සංකල්පය. වැඩි මෙන්න මේ ආවෙන ඉතුරු වුණේ. එතෙන්දී කුඩා පොදු ගුණාකාර හෙව්වෙන්නේ අපි. ඒක කුඩා පොදු ගුණාකාර හෙව්වෙන්නේ අපි. මේ ධන තින තිබ්බත් හොයනවා. මෙතන හෙව්වා. කුඩා පොදු ගුණාකාරය අපි මෙතන හෙව්වා. මෙතන කුඩා පොදු ගුණාකාරය හෙව්වා. මෙතන ධනනේ ඉන්නේ පුතේ. එතන හෙව්වා. දැන් අපිට විශේෂ ගණන් දෙකක් තියෙනවා 5යි මේ හાર્ට් එකක් දාලා දීපු ගාන. මම ඒක මෙතන හදනවා. බලමු අපි කොහොමද ඒක හදන්නේ කියන එක. මෙතෙන්දී හරි. මෙතන තියෙනවා අපිට 5. හතරෙන් 3 බෙදීම වරහන් දෙකෙන් එක තුනෙන් එක. එතකොට අපි දීපු chart එකේ මුලින්ම කරන්න ඕන මෙයාවනේ. එහෙමනම් 4න් 3 එහෙමමයි. බෙදීම කිව්වා කුඩා පොදු ගුණාකාරය 6යි. 6ට 2 ඒවා 3යි 3 වරක් එක 3යි. 6ට 3 ඒවා 2යි 2 වරක් එක 2යි. 4න් 3 බෙදීම 5 බෙදීම 6 උඩයට මාරු වෙනවා. මෙන්න මේ දකුණු පැත්තේ 6 බෙදීම 5 දෙවරක් 2යි දෙවරක් 3යි. උත්තරේ 9 බෙදීම 10යි. හරි. ඊළඟ අපි මේ සියල්ලම එකට සම්බන්ධ කරලා ගානක් දුන්නා. මොකද්ද ගාන? සියල්ලම සම්බන්ධ කරලා. දෙකෙන් එක ගුණ කිරීම 4න් 3 න පහෙන් 2 බෙදීම වරහන් පහෙන් 3 දින දෙකෙන් එක. එහෙනම් ප්‍රථමයෙන් කරන්නේ පුතේ මේ දෙන්න. බෙදීම එහෙමම. කුඩා පොදු ගුණාකාරය 10යි. පහේවා 2යි දෙවරක් 3 6යි. දෙකේවා 5යි පස්වරක් එක 5යි. හරි. මෙතන එනවා. දැන් මෙතන දෙකෙන් එක ගුණ කිරීම 4න් 3 න පහෙන් 2. දැන් මේක සුළු වෙනවා පුතේ අපිට බෙදීම 6න් 5ක් 1යි 10න් 1යි. පහේ දෙකේ කුඩා පොදු ගුණාකාරය 10යි. ඊට පස්සේ පුතේ මෙතන න සුළු කරනකොට දෙවරක් 1යි දෙවරක් 2යි. ඒකට දෙකෙන් එක ಗುಣ වෙනවා. හරි. තුන් වරක් එක 3යි දෙවරක් 5 10යි. මේ බෙදීම 10න් එක. බෙදීම 10න් එක. මෙතන සුළු වෙනකොට දෙකෙන් එක ಗುಣ කිරීම 10න් 3 වැඩි කිරීම 10 බෙදීම 1. 10ට 10 කැපෙන 3 බෙදීම 2. වරක් 3 3යි දෙවරක් එක 2යි දෙකේවා 1යි ඉතිරි 1යි. අන්න ඔහොමයි පුතේ සුළු වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට මේ ගැටලු පහ සහ මේ විශේෂිත ගැටලුවෙන් ඔයගලන්ට පුළුවන් මේ භාග මූලික දැනුම ලබා ගන්න. ඒක සුළු කරනකොට මුල් තැන දෙන්නේ කාටද කියන එක දැන් ඔයාලට පුළුවන්. දැන් අපි ටිකක් විස්තරාත්මකව තව මේ ගැටලු ටිකක් බලමු. දැන් පුතේ අපිට බලමු අපි මෙන්න මේක චුට්ටක් බලමු.
ඕක ටිකක් බලමුකෝ. පුතේ දැන් මෙතන ඔයාලට ගණන් කිහිපයක් තියෙනවා හදන්න. දැන් ඔයාලට දැක්කම නිකන් බයකුත් හිතෙනවා ඇතිනේ. නෑ පුතේ බය වෙන්න එපා. මම ගණන් මේකෙන් කීපයක් ඔයාලට හදනවා. හරි? මේකෙන් මම ගණන් කීපයක් හදනවා. මම මේකේ අරගන්නවා පුතේ මේකේ තියෙන මේ ලොකුම ගාන. 10 වෙනි ගාන. බලන්න 10 වෙනි ගානේ මොනවද කියන්නේ කියලා. 2යි 2න් 1 ධන 1යි 3න් 2 බෙදීම 1යි 5න් 1 ධන 15න් 4 ධන 2න් 1. ඊට පුතේ මේ ගාන හදනවා කියන්නේ ඉස්සල් මේ කොටස සුළු කරනවා. 2 වරක් 2 4යි 1යි 5යි. 5 බෙදීම 2. ධන 3 වරක් 1 3යි 2යි 5යි. 5 බෙදීම 3. වරහන් ඇතුළේ සුළු කරගෙන යම් පුතේ. බෙදීම මේ වරහනට. 5 වරක් 1 5යි 1යි 6යි. 6න් 5. ධන 15න් 4. ධන 2න් 1. අන්නෝමයි එන්නේ. දැන් පුතේ මේක කුඩා පොදු ගුණාකාරය 2 3 පැත්තක හොයලා බලන්න 6 එන්නේ. මේ අපි හොයන්නේ මෙහෙමයි පුතේ 2 3. 2 1යි 2 1යි 2 1යි 3යි. 3 1යි 1යි 2 වරක් 3 6යි. 6ට 2 3යි 3 වරක් 5 15යි. 6ට 3 2යි 2 වරක් 5 10යි. බෙදීම පුතා මේකේ කුඩා පොදු ගුණාකාරයේ 15 5 15 දෙක ඔන්න බලන්න පුතේ. මුලින්ම දෙකෙන් බෙදෙනවා. 5ෙන් මම. ඊළඟට 5ෙන් බෙදෙනවා. ඊළඟ 3ෙන් බෙදනවනේ පුතේ. 5 තියෙනවා. 3 වරක් 5යි 1යි. 5ෙන් බෙදෙනවා. 5 වරක් 1යි 1යි. 2 වරක් 3යි 6 වරක් 5 30යි. 30 එනවා. 5ව 6යි 36යි. 15ව 2යි 2 වරක් 4 8යි. 2ව 15යි 15 වරක් 15යි. 5 බෙදීම 6. බෙදනවා. මෙතන එනවා පුතේ අපිට 30න් 36යි 8යි 15යි. එකතු කරලා බලන්න පුතේ. 36යි 8යි 15යි. අපිට 36යි 8 ඔයාලට එනවා. 36ට 8ක් එකතු කරාම 36ට එකතු කරනවා 8ක්. එතකොට පුතාට එනවා 44. ඒකට එකතු කරනවා 15ක්. එතකොට පුතාලට එනවා 59. 59 බෙදීම 3. දැන් 5 බෙදීම 6 ගුණ එනවා 30 බෙදීම 59. 59 පුතේ 6 වරක් 5යි 6ව 1යි 6ව 5. උත්තරේ 25 බෙදීම 59. හැබැයි පුතේ අපි ඕනෑම වෙලාවක අපිට වරදින්න පුළුවන්. 2 වරක් 2 4 1යි නේ ඩබල් චෙක් කරන්න 3 වරක් 1. 2 3 6යි 2 වරක් 5යි 3 වරක් 10යි 30යි 5ව 6යි 6 වරක් 6 36යි 15ව 2යි 2 වරක් 4ටයි 2ව 15යි 36යි 8යි 44යි 15යි 59යි වහරි වැඩි කරා 30 උඩට 59ට 6 වරක් 1 6 වරක් 5 25 බෙදීම් 50. අන්න ඔය විදිහට තමයි පුතේ මේක සුළු කරන්නේ. හරි? එහෙනම් 10 වෙනි ගාන සුළු කරපෙදී දැන් තේරුණානේ පුතාට. හරි? දුරු පුතාලට 10 වෙනි ගාන සුළු කරපෙදී තේරුණා. දැන් පුතේ එතකොට මේ ගණන් 10න් ඉතිරි ගණන් 9 පුතේ ඔයාලට හදන්න පුළුවන්. බැයි නම් ඒක මට ඕනලාමක දුරකථනයෙන් කතා කරලා හරි පන්තියේදී හරි ඒක අවබෝධ මටෙන් අහගන්න පුළුවන්. දැන් මම පුතාල දුවල පුතාලට ඉක්වන්නන්න යන්නේ විශේෂිත කොටස. මොකද්ද මේ විශේෂිත කොටස? භාග ආශ්‍රිත ගැටළු විසඳීම.
භාග ආශ්‍රිත ගැටලු විසඳීම. මේ භාග ආශ්‍රිත ගැටලු කියන්නේ මොකක්ද? භාග ආශ්‍රිත ගැටලු කියන්නේ පුතේ මොනවද? දැන් මේකේ භාග ආශ්‍රිත ගැටලු තියෙනවා. හරි? භාග ආශ්‍රිත ගැටලු මේකේ තියෙනවා. දැන් පුතේ මේකේ අපි කියන්නේ මෙහෙමයි පුතේ. දැන් අපි මෙහෙම හිතමු. යම් කිසි ඉඩමක් තියෙනවා. පළවෙනි අවස්ථාව මම අට ගන්න. ඉඩමින් පුතාට දෙනවා දෙකෙන් එකක්. මේ ඉඩම කොටස් දෙකකට බෙදලා දෙකෙන් එකක් දෙනවා. මේ කොටස් තුනකට බෙදලා තුනෙන් එකක් දුවට දෙනවා. දැන් කියනවා ඉතිරිය දෙන්න බිරිඳට කියලා. ඉතිරිය බිරිඳට දෙනවා කියලා කියනවා. ඉතිරිය බිරිඳට. බිරිඳට දුන්නු භාගය. කොච්චරද කියලා අහනවා. කියන්නේ මුළු ප්‍රමාණයෙන් කවර භාගයක්? ඔකට පුතේ ඔයා දෙකෙන් එක ධන තුනෙන් එක කියලා ගන්නවා. ඒතර මෙතන 2 3 කුඩා කොට ගුණාකාරය 6යි. 6ට 2 ඒවා 3යි 3 වරක් 1 3යි. 3 ඒවා 2යි 2 වරක් 1 2යි 6න් 5යි. ඒතර පුතේ ඔයා 6න් 5ක් දෙනවා. පුතේ දෙන ඒ අදාළ පුද්ගලයා 6න් 5ක් දුවටයි පුතාටයි දෙනවා. ඉතිරිය බිරිඳට. ඒතර බිරිඳට දුන්නු භාගය අපෙන් අහන්නේ. මුළු ප්‍රමාණය බිරිඳට දුන්නේ මුළු ඉඩමෙන් කවර භාගයක්ද බිරිඳට? පුතේ 6න් 5ක් දුන්නම ඉතිරි වෙන්නේ 6න් එකනේ. 6න් එක. එතකොට අපිට මේ පුතාට හා දුවට දුන්නු ප්‍රමාණය තියෙනවනේ. හරි. ඒ ප්‍රමාණය අයින් කරාට පස්සේ ඉතිරි ටික තමයි බිරිඳට දෙන්නේ. හරි. ඔය එක විදිය. පුතා මේ ගානම මෙන්න මෙහෙම දෙන්න. ඉතිරිය බිරිඳට දෙනවා. එච්චර. එතකොට මේ දෙන්න එකතු කරා 6න් 5යි 6න් 5 අඩු කරා. ඇත්තම දේ. 6න් 5 අඩු කරා. 6න් 6 කියන්නේ මුළු ඉඩම ඒකෙන් 5ක් දුන්නා. දුවටයි පුතාටයි ඉතිරිය බිරිඳට. ඔය 6න්. හරි. එතකොට දුවේ පුතේ ඒක හරි. දැන් මේ ගානම දෙන්න පුළුවන් වෙනස් කළා මෙහෙම. ඔයාලට කියනවා මෙහෙම. දෙකෙන් එකක් දුන්නා පුතාට. තුනේ මුළු සමස්ත ඉඩම තුනකට බෙදුවොත් ඒ තුනෙන් එකක් දෙනවා දුවට. එයාට කියනවා ඉතිරියෙන් පහෙන් එකක් බිරිඳට දෙනවා. ඉතිරියෙන් පහෙන්. ඉතිරියෙන් පහෙන් එක. ඉතිරියෙන් පහෙන් එකක් බිරිඳට. එහෙනම් දුවටයි පුතාටයි කොච්චරද? දෙකෙන් එක ධන තුනෙන් එක. අපිට ඉස්සෙල්ලා උත්තරේට ආව 6න් 5යි. 6න් 5. මේ දුවටයි පුතාට. ඉතිරියෙන් කිව්වම පුතේ ඉස්සෙල්ලා ඉතිරිය හොයාගන්න. ඉතිරිය 6න් 1යි. 6න් 5 ගියම 6න් 1. එහෙනම් බිරිඳට දුන්නු භාගය මුළු ඉඩමින් කවර භාගයක්ද කියලා. මෙන්න මේ වචනේ බලන්න ඉතිරියෙන් 5න් 1. එහෙනම් ඉතිරිය 6න් 1යි. 6න් 1කින් 5න් 1. ඒක සුළු වුණාම කැපිලා යන්නේ නැහැ. එහෙමනම් සුළු වුණාම 30න් 1යි. සමස්ත ඉඩම කොටස් 30කට බෙද 30න් 1 තමයි බිරිඳට දීලා තියෙන්නේ. එතකොට මේ තියෙන පුතේ පුතාට දුන්නේ දුවට දුන්නේ මේ තියෙන්නේ බිරිඳට ඉතිරියෙන් මේ තියෙන්නේ අන්නෝක බිරිඳට දුන්නු භාගය. හරි. අනේ විදිහටයි එන්නේ. එහෙනම් දුවේ පුතේ ඔන්න ඔය කාරණා දෙක උදේට තේරුම් ගන්නවා. දුවටයි පුතාටයි දුන්නට පස්සේ ඉතිරිය එකක්. හරි. ඒක එකක් පුතේ. දුවටයි පුතාටයි
තුනට පස්සේ ඉතිරියෙන් යම් ප්‍රමාණයක් කිව්වා. ඒකට ඉතිරිය ගුණ වෙලා එනවා භාග. ඒතර භාග ගැටලු හදනකොට ඔන්න ඔය කාරණාව දැනගන්න ඕන. ඊට අමතරව පොතේ භාග ගැටලු වල දැනගන්න ඕනේ තව කාරණාවක්. එන මූල ප්‍රමාණය හොයන්න. ඒ මොකක්ද? අපි හිතමු මෙතන වීදුරුවක් තියෙනවා කියලා. මේ වීදුරුවක් තියෙනවා. සිලින්ඩරාකාර. පතුල සමතල සිලින්ඩරාකාර වීදුරුවක් තියෙනවා. ජලය පිරලා තියෙනවා 5න් 3. ඉම ප්‍රමාණය ලීටර් 15යි. ජලය 5න් 3ක් පිරලා තියෙනවා. ඉම ප්‍රමාණය ලීටර් 15යි. එතකොට පුතේ ඉම ප්‍රමාණය ලීටර් 15යි කියලා කිව්වම එතකොට කොච්චරද? අපෙන් අහන්න පුළුවන් මේ වාජනයේට අල්ලන ජල ප්‍රමාණය. අපෙන් අහන්න පුළුවන්. එහෙනම් පුතේ මෙච්චරයි. මෙන්න මේ ගැටලුවේ හොඳට බලන්න. මේ 5න් 3 ලෙස ගන්නේ මේ පොන් ප්‍රමාණයනේ. ඒක ලීටර් 15නේ. එහෙනම් පුතාලා මෙච්චරයි ලියන්න ඕන. හරිද? මේ ප්‍රමාණය දීලානේ තියෙන්නේ 5න් 3ට ගැලපෙන්නේ. එතකොට මුළු ජල ප්‍රමාණය අපිට මෙහෙම ලියන්න පුළුවන්. වාජනයේ මුළු පරිමාවය පරිමාව තියෙනවනේ. ඒකෙන් 5න් 3ක් තමයි 15 කියන්නේ. හරිද? එතකොට වාජනයේ මුළු පරිමාව කියන්නේ 5න් 5. හරි? මුළු පරිමාව කියන්නේ 5න් 5. එහෙනම් වාජනයේ මේ 5න් 3නේ. මෙතන 5න් 5ක් වෙන්නේ මෙන්න මේ විදිහට සුළු වෙන්න ඕන. 5න් 5ක් වෙන්න එපා. 5න් 5ක් කියන්නේ 1යි. එන්නේ මෙන්න මෙහිම උඩයට මාර්ගලා සුළු වෙන්න ඕන. එතකොට මෙහා පැත්ත ওই විදිහට සුළු වෙන්න ඕන. දැන් මෙතන වාජනයේ ඒතර මුළු ප්‍රමාණය ලෙස මෙහා සුළු වුණාම එකක් එනවා. 5න් 5ක් එනවා මෙතන සුළු කියන්නේ 1යි. ඒතර වාජනය මෙතන සුළු වුණාම 3 වරක් 5 15යි 3 වරක් 5යි 5 වරක් 5 25යි. ඒතර වාජනයේ ධාරිතාව හරි මුළු පරිමාව වාජනයේ ලීටර් 25. පුතේ අපි මේක මෙන්න මේ විදිහට මතක තියාගන්න. ගැටලුවක් වෙන්නේ නැහැ පුතේ. උපත වික්‍රමය අපි මතක තියාගන්නවා මේ පැත්තේ මුළු පරිමාව කියන එක තනි කරන්න නම් මෙන්න මෙයාව ඉවත් කරනවා. ඉවත් වෙන්නේ එහා පැත්තට ගෙනහිල්ලා බෙදීම. කියන්නේ බීජ ගණිතයේ විදිහට යනවා. වාජනයේ මුළු පරිමාව කියන එකෙන් මෙයාව සුළු වෙන අරකම තමයි 15 5න් ගුණ වෙලා 3න් බෙදෙනවා. 5න් ගුණ වෙලා 3න් බෙදෙනවා. ඒක ලීටර් 25 එනවා. අපිට ගොඩක් වෙලාවට ඔන්න ওই විදිහට ගැටලු දෙනවා. දැන් අපි ඉස්සෙල්ලා දීපු අර ගැටලුව පොඩ්ඩක් බලමුකෝ. මොකක්ද? ඉඩමක් තිබ්බා. මෙහෙම ඉඩමක් තියෙනවා. ඉඩමින් පුතාට දෙනවා කොච්චරක්ද? 2කින් 1ක්. දුවට දෙනවා කොච්චරක්ද? 3කින් 1ක්. ඉතිරි හරි ඉතිරි අක්කර 8 බිරිඳට දෙයි. ලබා දෙයි. ඉඩම අක්කර කීයද? ඉඩම අක්කර කීයද? අන්න ඔය ප්‍රශ්න පොතේ වාගෙන් අහන්න. ඉඩම අක්කර කීයද? ඉඩමක් තියෙනවා මෙතන යම් ප්‍රමාණයක් මේක තියෙනවා. මේකෙන් හරි අඩක් උතර දෙන්න. මේක කොටස් 3කට බෙදලා 3න් 1 වන ප්‍රමාණයක් දුවද.
ඊට පස්සේ ඉතිරි වෙනවනේ යම් ප්‍රමාණයක්. ඒක දෙන්නේ බිරිඳට. ඒක අක්කර 8යි. දැන් අපෙන් අහනවා මේ ඉඩම කොච්චරද කියලා. දැන් 3 දෙනෙකුට දීලා. නමුත් 3 වෙනියට දුන්නේ බිරිඳට ඒක ප්‍රමාණය අපි දන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ. මේ අපිට අර භාජන ගාන, මේ ගාන අපිට හදන්න උනේ කොහොමද? මේක හදන්න පුළුවන් උනේ 5න් 3 කියන අංකෙ තිබ්බා. මේකට ගැලපෙන ලීටර් 15 තිබ්බා. ඔබට යම් කිසි යම් ප්‍රමාණයක් අපිට දීපු ප්‍රමාණයක් තියෙනවනම් ඒකට ගැලපෙන භාගෙ තියෙනව නැත්නම් ප්‍රතිශතය 100ට අගයක් වුණත් කමන්නේ. තියෙනවනම් අපිට ගාන හදන්න පුළුවන්. දැන් මෙතනදී අපිට මේ දීලා තියෙනවා 8. ඒ කියන්නේ මෙයාව දීලා. හැබැයි මේකට ගැලපෙන්න ඉතිරි අක්කර ගාන වෙන 5න් 3 දීලා නැහැ. එහෙනම් දැන් අපි ඒක හොයා ගන්න ඕනේ. ඒතර මේ ගැටලුවේ අපි හොයා ගන්න ඕනේ මොකද්ද පුතේ? හොයා ගන්න ඕන බිරිඳට දුන්නු භාගය. ඉඩමින් කවර භාගයක්ද? මුළු ඉඩමින් බිරිඳට දුන්නේ කොටස. මේක තමයි හොයා ගන්න ඕනේ. මුළු ඉඩමින් බිරිඳට දුන්නු කොටස. කොටස කියන්නේ භාගය. මේක හොයා ගන්න ඕනේ. දුන්නු ප්‍රමාණය අපි ළඟ තියෙනවා 8යි. අපිට මුළු ප්‍රමාණය හොයන්න මේක අපිට ඕන. දැන් මුලින්ම ලියලා දෙනවා පුතාට හා දුවට දුන්නු භාගය. කීයද? 2න් 1යි 3න් 1යි. ඊළඟට 6යි. දෙවරක් 3යි 3 වරක් 1 3යි. 3 වරක් 2යි දෙවරක් 2යි. 6න් 5යි. හරි පුතේ. පුතාට සහ දුවට දුන්නු භාගය. එහෙනම් අපිට දැන් ගන්න පුළුවන් ඉතිරිය බිරිඳටනේ. බිරිඳට දුන්නු භාගය. දුන්නු කොටස. එහෙනම් 6න් 5ක් දීලා තියෙනවා නම් දුවටයි පුතාට ඉතිරියනේ 6න් 1යි. එහෙනම් මෙන්න මේ 6න් 1 කියන ප්‍රමාණය පුතේ මෙන්න මේ 6න් 1 කියන ප්‍රමාණයයි මෙයයි සමාන වෙන්නේ 8. ඒ සමාන කියන්නේ මේකෙන් එන ප්‍රමාණය මෙයාට සමාන වෙන්න එපයි. එහෙනම් අපි වාක්‍යයක් ලියනවා. මොකද්ද වාක්‍යය? මෙන්න මේ වාක්‍යය. මුළු ඉඩමින් මුළු ඉඩමින් 6න් 1ක් සමානයි 8යි. අක්කර 8යි. ඒතර මුළු ඉඩම කියන්නේ 6න් 6 කරගන්න. ඒක තමයි මුළු ඉඩම කියන්නේ 6න් 6. 6න් 6 කියන්නේ සමස්ත. ඒක කෙටි ක්‍රමයෙන්. හරි? මුළු ඉඩම සමානයි 8 6න් ගුණ කරලා 1න් බෙදෙන. 8 6න් ගුණ කරලා 1න් බෙදෙන. එහෙනම් 48යි. කොච්චරද? අක්කර. අන්න ඔය විදිහට තමයි අපි දැනගන්න ඕනේ කාරණා ටික. ඊට පුතේ මේකේ තියෙනවා අපිට මේ විදිහට ගණන් ටිකක්. අපි ගණන් ටික හදලා බලමු දැන්. හරි? right. දැන් පුතාට මේකේ තේරෙන්න ඕන මේ දීලා තියෙන ප්‍රමාණයට ගැලපෙන භාගය තමයි වැදගත් වෙන්නේ. හරි. ඔන්න බලන්න. ඈ අපි දැන් ගණන් ටික බලමු. හරි. බලන්න. කෑම වර්ගයක් සෑදීමට යොදා ගන්නා පිටි මිශ්‍රණයෙන් 5න් 2ක් කුරක්කන් පිටිය, ඉතිරිය පාන් පිටිය. කිලෝග්‍රෑම් 50ක් මිශ්‍රයක තිබෙන කුරක්කන් සහ පාන් පිටි ප්‍රමාණය. පළවෙනි එක. ඔක්කොම ප්‍රමාණය පුතේ 5න් 2ක් කුරක්කන්. එහෙනම් 5න් 3ක් පාන් පිටි. සමස්ත පිටි මිශ්‍රණය කිලෝග්‍රෑම් 50. එහෙනම්
පුරක්කන් පිටි ප්‍රමාණය අපිට ඉන්න පුරක්කන් මුලින්ම තියෙන පුතේ පුරක්කන් පිටි අපිට පුරක්කන් පිටි ප්‍රමාණය ගන්නවා නම් එහෙම ගන්න පුළුවන් පුරක්කන් ප්‍රමාණය සමානයි 50න් 5න් 2ක් 50න් 5න් 2ක් කිලෝග්‍රෑම් 50න් 5න් 2ක් උත්තරේ 20යි කිලෝග්‍රෑම් පුරක්කන් පිටි ප්‍රමාණය එහෙනම් පාන් පිටි ප්‍රමාණය පහෙන් 3යි 30යි කිලෝග්‍රෑම්. ඒතර මේ ගාන කියන්නේ පුතේ කිලෝග්‍රෑම් 50ක් බෙදෙනවා. හරි? මේ ටික කුරක්කන්. ඉතිරි වෙන්නේ 5න් 3ක්නේ. ඒ ටික තමයි පාන් පිටි. හරි? ඒතර ඒ ප්‍රමාණය එතකොට කිලෝග්‍රෑම් 20ක් වෙනවා කුරක්කන්. කිලෝග්‍රෑම් 30ක් වෙනවා පාන් පිටි. ඒ ටික වෙනවා. 2 හරි 2 උපුල් මහතා තම වැටුපෙන් 35000ක් වැටුප ලෙස 35000ක් ලැබුවේය. හරි 35000ක් ලැබුවේය. ඔහු එම මුදලින් 9න් 3ක් ගමන් වියදම් සඳහාද 6න් එකක් ආහාර සඳහාද වියදම් කළේ. ඉතිරියෙන් 3න් 2ක් බැංකුවේ තැන්පත් කළේ. එම මුදල වෙන වෙනම සොයන්න. දැන් පුතේ බලමු එහෙනම් අපි කොහොමද ගාන හදන්නේ කියලා. හරි? හරි. බලන්න පුතේ ගානේ. උපුල් මහතා වැටුපෙන් 36000ක් වැටුප ලෙස 36000ක් ලැබුවේය. ඔහු එම මුදලින් 9න් එකක් ගමන් වියදම් සඳහා 9න් 3ක් ගමන් වියදම් සඳහා එහෙනම් ගමන් වියදම් බලමු 35000න් 36000න් 9න් 3 12000යි හරි ඒක ඉවරයි එහෙනම් එක හරි හරි අයින් එක ආහාර සඳහාද දැන් ආහාර සඳහා ප්‍රමාණය බලමු පුතේ ආහාර සඳහා ආහාර සඳහා 36000න් කොච්චරද 4න් එක 4 ඒවා කීයද 9යි 9000යි 9000 ඉතිරියෙන් 3න් 2ක් බැංකුවේ තැන්පත් කළේ එම මුදල ඉතිරියෙන් 3න් 2ක් එහෙනම් ඉතිරි මුදල බලමු අපි ඉතිරිය 12000යි 9000යි දැන් අඩු වුණා එහෙනම් 36000න් ඉතිරිය බලමු 21000 12යි 9යි 21000 හරි 12යි 9යි 21000 පොඩි 21000ක් අයින් වෙනවා. ඒතර පුතේ 15000යි එන්නේ. ඉතිරිය 15000. ඔය 15000න් 3න් 2ක් බැංකුවේ තැන්පත් කළා. එම මුදල. එහෙනම් 3 බැංකුවේ තැන්පත් කළ මුදල. තැන්පත් කළ මුදල. එතකොට 15000 ගුණ කරනවා 3න් 2යි. 3 වරක් 5යි.
5000යි. 5000ව දෙකක් 10000යි. 10000යි. right? බැංකුවේ තැන්පත් කළ මුදල 10000යි. එහෙනම් 36000ක වැටුපක් ලැබුවා. ඒකෙන් 9න් 3 පුතේ ආහාර සඳහා වියදම් කරා. ගමන් වියදම් කරා. 12. ආහාර සඳහා වියදම් කරා එම මුදලින් 4න් 1 9000යි. හැබැයි පුතේ බැංකුවේ තැන්පත් කරන්නේ ඉතිරියෙන්. එහෙම වචනයක් තියෙනවා. 36000න් ඉතිරිය කියන්නේ ගමන් වියදමුයි ආහාරයි අයින් කරන්නේ. 15000. ඒකෙන් 3න් 2 10000යි. ඇත්තටම දැනට බැංකුවේ තැන්පත් කරලා එයාලඟ යම් ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා. බැංකුවේ තැන්පත් කරලා යම් ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රමාණය එතකොට මේ ප්‍රමාණය ඔය තුන තමයි පුතේ 36000න් වියදම් කරලා තියෙන්නේ. 21000යි 10000යි 31000. එහෙනම් 5000 තව යාළඟ ඉතිරි. ඒක අපෙන් අහන්න. හරි. එහෙනම් දැන් දුවල පුතාට තේරුණා දෙවෙනි ගාන හදන විදිය. අපි දැන් යන්නේ තුන්වෙනි ගානට. තුන්වෙනි ගානට යන්න. තුන්වෙනි ගානට යන්න. තුන්වෙනි ගාන. හරි. තුන. ඒකාකාර වේගෙන් ජලය ගලා යන නළයකින් ටැංකියේ 5න් 2ක් පිරවීමට මිනිත්තු 7ක් ගත වේ. ටැංකිය පිරීමට ගතවන කාලය. ටැංකියෙන් පුතේ 5න් 2ක් පිරවීමට මිනිත්තු 7ක් ගත වේ. එහෙනම් ටැංකිය පිරවෙන්න ගතවන කාලය නේ හරියම වාක්‍ය දෙකයි තියෙන්නේ. ටැංකිය පිරවීමට ගතවන කාලය. කාලයෙන් 5න් 2ක් සමානයි මිනිත්තු 7ට. මිනිත්තු 7යි. එතකොට ටැංකිය පිරවීමට ගතවන කාලය. එහෙනම් අපි බැලුවොත් එහෙම ටැංකිය පිරවීමට ගතවන කාලය. අපි ඒක බැලුවොත් එහෙම ටැංකිය පිරවීමට ගතවන කාලය බැලුවොත් 5න් 2ක් 7යිනේ. එහෙනම් 5න් 5ක් ඕන අපිට. එහෙනම් මුළු කාලය සමානයි 7 5න් වැඩි කරලා 2කින් බෙදනවා. එතකොට 35 2කට බෙදුවම 17.5යි මිනිත්තු. 17.5යි මිනිත්තු. දැන් මුළු ටැංකිය පිරෙන්න ගතවන කාලය මිනිත්තු 17.5. එතකොට දැන් පුතේ අපි බලමු හතරවෙනි ගැටලුව. මිනිසෙක් නිවසේ සිට දුම්රියපළට ඇති දුරින් 7න් 3 කාපට් අතුරා ඇත. එම දුර කිලෝමීටර් 6 නම් දුම්රියපළට ඇති දුර. එහෙනම් මුළු දුර තියෙනවනේ. ඒකෙන් පුතේ 7න් 3ක් සමානයි. එච්චරද? කිලෝමීටර් 6ට. කිලෝමීටර් 6. එහෙනම් මුළු දුර එනවා. මුළු දුර ඉතිවට එනවා 6 ගුණ කරනවා 7න් බෙදනවා 3න් 21යි කිලෝමීටර. 21යි කිලෝමීටර. හරි.
මහා බලන්න ටැංකියෙන් පහින් අතර ජලයෙන් පිරී තිබුණා. ඉන් ලීටර් 350 පාවිච්චි කළ පසු ටැංකියෙන් දෙකෙන් එකක් ජලය ඉතිරි වී ටැංකිය ධාරිත. ටැංකියක් තියෙනවා. මෙහෙම ටැංකියක් තියෙනවා. මෙහෙම ටැංකියක් තියෙනවා පුතේ. හරිද? මේ ටැංකියෙන් පිරලා තියෙන කොච්චරක්ද? 5න් 4ක් පිරලා තියෙනවා. 5න් 4ක් ජලයෙන් පිරලා තියෙනවා. ඉතින් 5න් 4ක් ජලයෙන් පිරලා. 5න් 4ක් ජලයෙන් පිරිත. ඉන් ලීටර් 55 පාවිච්චි කරා. ලීටර් 350 පාවිච්චි කර පසු ටැංකියෙන් 3න් එකක් ජලය ඉතිරි වුණා. එහෙනම් පාවිච්චි කරපු භාගය පහෙන් 4න් කීයද? 3න් එකක්. කුඩා පුතු ගුණාකාරයේ 15යි පස්වරක් 3යි 3 වරක් 4 12යි 3 වරක් 5යි 5 වරක් 1 5යි 12න් 5ක් 7යි 15න් 7ක් ඉතිරි වෙනවා. පාවිච්චි කරපු භාගය කියන්නේ 15න් 7ක්. දැන් 5න් 4ක් තිබුණා. හරි. ඒකෙන් එයා පුතේ මේ පාවිච්චි කරපසු 3න් එකක් ඉතිරි වුණානේ. ඒතර මේ ඉතිරිය අඩු කරාම පාවිච්චි කර ප්‍රමාණය 15න් 7. ඔකට පාවිච්චි කර ප්‍රමාණය මේ භාගයෙන්. පාවිච්චි කළ ප්‍රමාණය කියන්නේ පුතේ ඒගොල්ලෝ දීලා තියෙනවා පුතේ අපිට පාවිච්චි කර ප්‍රමාණය ලීටර් 3500. එහෙනම් අපේ හාන ටැංකිය ධාරිතාව. එහෙනම් මුළු ධාරිතාවෙන් 15න් 7ක් සමානයි 350. එහෙනම් ධාරිතාව කියන්නේ 350 15න් ගුණ කරලා 7න් බෙදනවා 7 වරක් 50. 50 වැඩි කිරීම 15. 15 සරප්පා 45යි. 450 ලීටර්. ටැංකියේ ධාරිතාව පුතේ 450. හරි. දැන් අපි උතරට තේරුණාද? හොඳට කල්පනා කරන්න. 5න් 4ක් ජලය තියෙනවා. හරි. මේකේ 5න් 4ක් ජලය තියෙනවා. 5න් 4ක් ජලය තියෙනකොට පුතේ යම් ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඊට පස්සේ පාවිච්චි කරාම 3න් එකක් ඉතිරි වෙනවා. මේකෙන් මෙයා අඩු කරාම තමයි 3න් එකක් ඉතිරි වෙන්නේ. හැබැයි අපිට ඉවත් කරපු ජල ප්‍රමාණය අපි දන්නවා ලීටර මෙච්චරක් කියලා. ඒතකොට දැන් මෙන්න මෙයා තමයි භාගයක් වශයෙන් හොයාගන්නවා. මොකද ඒ දෙක තමයි සමාන වෙන්නේ. හැම විටම එහෙමයි. හරි. එහෙනම් පුතේ ඒකත් හරි. දැන් යම් තා චුට්ටක් ඉස්සරහ. අපි දැන් යන පුතේ 6 වෙනි ගාන. හරි. රාත්තම පියාගෙන් ලද මුදලින් 3න් 2ක් පොත් ගැනීමට 3න් 2ක් පොත් ගන්න. ඉතිරියෙන් අන්න 4න් එකක් ගමන් වියදම්. ඉන්පසු 500ක් ඉතිරි වුණා. පියාගෙන් ලැබුණු මුදල. එහෙනම් අර මේ ඉතිරි වුණු භාගය හොයාගන්න. ඉතිරි වෙච්ච භාගය හොයන්න ඉස්සෙල්ලා පුතේ අපි හොයාගන්න ඕන මේ 6 වෙනි ගානේ
3න් 2ක් පොත් ගන්න. ඒකට පොත් ගැනීමට ගිය කොටස 3න් 2යි. 3න් 2යි. පොත් ගන්න ගියකොට 3න් 2යි. එහෙනම් ඉතිරියෙන් 4න් 1ක් ගමන් වීම. එහෙනම් ගමන් වියදම් සඳහා කොටස. ඒ කියන්නේ මුළු කොටසේ ගමන් වියදම් සඳහා 3න් 2ක් ගියාම 3න් 1ක් ඉතිරි වෙනවනේ. 3න් 1ක් ඉතිරි වෙනවා. ඒකෙන් 4න් 1ක්. ඒතර පුතේ 3න් 2ක් ගියාම 3න් 1ක් ඉතිරි. ඒකෙන් 4න් 1ක්. ඒ කියන්නේ ඔයාට එනවා පුතේ මේක සුළු වුණාම 12න් 1. ඒතර ඔන්න ඔය දෙකම කරලා ඉවර වුණාම 500ක්. 500ක් ඉතිරි. එහෙනම් දැන් අපි හොයන්න ඕන හරි පොත් ගැනීමටයි ගමන් වියදම මේ දෙකේම එකතු හොයාගන්න. ඒ දෙකේම එකතුව කියන්නේ පොත් ගන්න 3න් 2යි ගමන් වියදම් 12න් 1යි. කුඩා පොතු ගුණාකාරය 12යි 3 වරක් 4යි 4 වරක් 2 8යි 12 වරක් 1 1 වරක් 1 1යි 9 බෙදීම 12 3 බෙදීම 4 4න් 3යි. පෙර පොත් ගැනීමටයි ගමන් වියදමෙන් 4න් 3යි. හරිද? මේ දෙකටම මේ 12න් 1 කියන්නේ පුතේ ගමන් වියදම් කරලා තියෙන ඉතිරියෙන් 4න්. එතකොට ඉතිරියෙන් 4න්. එතකොට මේ ගමන් වියදම් මෙන්න මේකේ ගමන් ඇත්ත ගමන් වියදම්. මේ පොත් දෙකේම එකතු 4න් 3යි. එහෙනම් ඉතිරි භාගය 4න් 1යි. ඒක රුපියල් 500ද. එහෙනම් පියා දුන් මුදලින් 4න් 1ක් සමානයි 500. එහෙනම් පියා දුන් මුදල එනවා. පියා දුන්නු මුදල එනවා. 4න් ගුණ කරලා එකෙන් බෙදෙන. කියන්නේ 4න් 4 හොයන එකනේ. මම කිටි ක්‍රමයන්නේ පුතාලට මේ කියලා දුන්නේ. උත්තරේ රුපියල් 2000යි. මේ සංකල්පය මතක තියාගන්න. ගොඩක් කවුරු හරි කාටවත් කියන්න බෑ ගමන් වියදම් 4න් 1යි කියලා නෑ. ඉතිරියෙන් 4න් 1යි. ඒ කියන්නේ 3න් 2ක් ගියාට පස්සේ 4න්. ඒතර ගමන් වියදම් ඉන්නේ 12න්. එතකොට දැන් හරියට රුපියල් 2000යි. රුපියල් 2000යි. මේක සුළු කරන් 504 රුපියල් 2000යි. රුපියල් 2000ක් යාර දීලා තියෙනවා. දැන් චුට්ටක් බලමු අපි ඒකේ 7 වෙනි එක. ගබඩාවක භාණ්ඩ වලින් දෙකෙන් එකක් ඒටද. ඉතිරියෙන් දෙකෙන් එකක් බීටද. ඉන්පසු ඉතිරි කොටස සීටද. පරීක්ෂා කිරීමට දුන්නේ. සීට ලැබෙන භාණ්ඩ ගන්න 10යි. එහෙනම් ඒට දුන්නු භාගය. ඒට දුන්නු කොටස දෙකම එකයි පුතේ. ඒට දුන්නු කොටස මුළු කොටසින් භාගයක් ලෙස එහෙම ලිව්වත් හරි. සමස්තයෙන් භාගයක් ලෙස. දෙකෙන් එකයි. ඉතිරියෙන් 3න් 1 බීට. බීට දුන්නු භාගය. දුන්නු කොටස. ඉතිරිය කියලා කියන්නේ දෙකෙන් එකක් ඉතිරි. දෙකෙන් එකක් ගියාම ඒකෙන් 3න් 1ක්. උත්තරේ 6න් 1යි. බීට දුන්න කොටස 6න් 1යි. දැන් අපි හොයාගන්න ඕන ඒට හා බීට දෙදෙනාට දුන්නු කොටස. අන්න එතන තමයි පුතේ වැදගත්. දෙදෙනාට දුන්නු කොටස.
එතකොට පුතේ මේ දෙන්නගේ එකතුව නෙමෙයි මෙයයි මෙයයි. දෙකෙන් එක දන හයෙන් එක. කුඩා පොදු ගුණාකාරයේ 12යි දෙවරක් 6යි 6 වරක් එක 6යි. 6 වරක් 2යි දෙවරක් එක 2යි. උත්තරේ 8 බෙදීම 12යි. තව සුළු කරොත් 4 වරක් 3යි 4 වරක් 4යි. එහෙනම් A ටයි B ටයි දෙදෙනාම දුන්න කොටස 4න් 3යි. එතකොට C ට දුන්න කොටස මේ දෙන්නටම දුන්නට පස්සේ ඉතිරියන්නේ 4න් 1යි. මේ දෙන්නටම ගියාට පස්සේ ඉතිරි. එහෙනම් මුළු භාණ්ඩ ගන්න. මුළු භාණ්ඩ ගණන වැඩි කිරීම 4න් 1 10යි. එහෙනම් මුළු භාණ්ඩ ගණන 10 ගුණ කරනවා 4න් බෙදෙනවා 1න්. උත්තරේ 4000. භාණ්ඩ 4000 කියලා. හරි පුතේ. එහෙනම් මම හිතනවා මේ භාග සුළු කිරීම සම්බන්ධව සමස්ත න්‍යායන් ටික මේ නීති ටික දන්නවා වගන්ති ආකාරයෙන් භාග ගණන් ආවොත් කොහොමද සුළු කරන්න කියලා දන්නවා. ඒ නිසා මේ ටික හොඳට ප්‍රගුණ කරන්න 9 10 11 ළමයි දුවල පුතාල ඔක්කොට මේක වැදගත්. ඔක්කොම මේක බලන්න. බැරි දෙයක් තිබ්බොත් පන්ති කාමරේ මගෙන් අහන්න. එහෙනම් දුවල පුතාලට මේක හොඳින් මතකේ රැඳෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.